මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දී ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි. ආජීවශ්‍රමික ශීලයේ සමාදන් වෙන නමස්කාරය කියන්නේ බුද්ධං शरणं गच्छामि ධම්මං शरणं गच्छामि සංඝං शरणं गच्छामि ဒုတိယံ පි බුද්ධං शरणं गच्छामि ဒုတိယံ පි ධම්මං शरणं गच्छामि ဒုတိယံ පි සංඝං शरणं गच्छामि တတိယံ පි බුද්ධං शरणं गच्छामि တတိယံ පි ධම්මං शरणं गच्छामि တတိယံ පි සංඝං शरणं गच्छामि สรณกมนังสัมปุณนังปานาติปาตาเวรมณีสิกขาปดังสมาธิยามิอดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิกาเมสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิมุสาวาทาเวรมณีสิกขาปดังสมาธิยามิปิสุนาวาจาเวรมณีสิกขาปดังสมาธิยามิคารุสาวาจาเวรมณีสิกขาปดังสมาธิยามิสัมภัปปะราปาเวรมณีสิกขาปดังสมาธิยามิมิจฉาจีวาเวรมณีสิกขาปดังสมาธิยามิทิสรณเนสัทธิงอาจีวัฏฐมกสีลังธัมมังสาธุกังสุรักขิตังกัตวาอัปมาเดนสัมปาดิตัมมังसमन्त चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य शृण्वन्तु सद्मुखदं धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता ධම්මස්සවනකාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස यदा हवे पातु भवन्ति धम्मा आतापिनो जायतो ब्राह्मणस्य अथस्य काङ्खा वपयन्ति सब्बा यतोपजानाति स हेतु धम्मं यदा हवे पातु भवन्ति धम्मा आतापिनो झायतो ब्राह्मणस्य अथस्य काङ्खा वपयन्ति सब्बा
යතෝ khයං පච්චයානං අවේදී යදා හවේ පාතු භවಂತಿ ධම්මා ආතාපිනෝ ඡායතෝ බ්‍රාහ්මනස්ස විධූපයං තිට්ඨති මාරසේනං සූර්යෝව ඕභාසය මන්තලිඛං. සදහවත් පින්වතුනි, තිලෝගුරු භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ උරුවෙලා ජනපදෙහි නේරංජලා නදී තෙර බෝධි වෘක්ෂ මූලෙහි සම්මා සම්බෝධිය ලබාගෙන ඒ පර්යංකයේම විමුක්ති සෝය විඳිමින් සත් දිනක් වැඩහුණා. ඒ සත් දින අවසානයේදී ඒ තුන්යම් රැයම පටිච්චසමුප්පාද ධර්මය හොඳින් මෙනෙහි කළ බව උදාන පාළියේ බෝධි වග්ගයේන මුල් සූත්‍ර තුනේ සඳහන් වෙනවා. තමන් වහන්සේ ඒ පටිච්චසමුප්පාද ධර්මයේ ඒ තුන්යම් රැය තුල තුන් ආකාරයකින් මෙනෙහි කළ බව ප්‍රීති වාක්‍ය වශයෙන් ප්‍රකාශ කෙරෙන ගාථා තුනයි අපි මාතෘකා වශයෙන් ලැබුවේ. මේ ගාථා තුන බැලූ බැල්මට ඒකාකාර වගේ පෙනුනත් සැලකිල්ලෙන් කන් දුන්න පින්නතුන්ට තේරෙන්නේ නැති පළවෙනි ගාථාවට වඩා දෙවෙනි ගාථාව වෙනස් වෙන්නේ පද තුනකට පස්සේ තව අලුත් පදයක් එකතු වෙනවා. ඊළඟට තුන්වෙනි ගාථාවේ පද දෙකක් හැර අලුත් පද දෙකක් සඳහන් වෙනවා. මේ ගාථාවල වටිනාකම ඒකාකාර නමුත් වටිනාකම කොයිතරම්ද කියතොත් ඒක ගාථාවකින් පෙන්눔 කෙරෙන්නේ පටිච්චසමුප්පාදය ධර්මය ඒ බුදුරජාන් වහන්සේ මෙනෙහි කළ ආකාර තුනක්. ඒකෙක් ආකාරයේ වැදගත් නිසාම වෙන්න ඕන උදාන පාළිය කියන ඒ ග්‍රන්ථය මේ ආකාර තුන ඉදිරිපත් කරන්නේ එකම නිදාන කතාවක් සහිත කෙටි සූත්‍ර තුනකින්. එතකොට ඒ පළවෙනිම සූත්‍රයේ තියෙන ඒ අගට එන ගාථාවේ අර්ථය අපි ඉස්සෙල්ලා මේ අර්ථය කියලා හිතමු. මේ ගාථා තුනේ සාමාන්‍ය අර්ථය තේරුම් ගත්තත් යමක් අවබෝධයක් ලබන්න පුළුවන් මේ පටිච්චසමුප්පාද ධර්මයේ පිළිබඳව. ආරම්භක වශයෙන් අපි සාමාන්‍ය අර්ථය කියනවා යදා හවේ පාතු භවಂತಿ ධම්මා ආතාපිනෝ ජායතෝ බ්‍රාහ්මනස්ස. යම් අවස්ථාවක කෙලෙස් තවන වීරියෙන් යුක්තව ධාන වඩන්නා වූ බ්‍රාහ්මණයාට ධර්මයෝ පහළ වෙද්ද යදාවේ පාතු භවಂತಿ ධම්මා ආතාපිනෝ ජායතෝ බ්‍රාහ්මනස්ස. මෙතන බ්‍රාහ්මණ කියලා කියන්නේ මේ ශාස්ත්‍රික ව්‍යවහාරයට අනුව රහතන් වහන්සේටයි. රහතන් වහන්සේට බුදුරජාන් වහන්සේට මේ ඇතම් තැන්වල බ්‍රාහ්මණ වචනේ යදෙනවා. මෙතනත් ඒ අර්ථයෙන් ගන්න තියෙන්නේ. ඊළඟට කියවෙන පද දෙකේ කියවෙන්නේ අතස්ස කාංඛා වපයන්ති සබ්බා යතෝ පජානාති සහේතු ධම්ම. ඒ බ්‍රාහ්මණයාට ඒ ධර්මයන් පහළ වෙනකොට ඒ බ්‍රාහ්මණයාගේ සැක ඉවත් වී යනවා. මොක් නිසාද? යතෝ පජානාති සහේතු ධම්මං. හේතුන් අනුව සිදුවන ඒ ධර්මතාව දැකීමේ ඒ පළවෙනි ගාථාවේ අර්ථය. ඔන්න දෙවෙනි ගාථාව අර විදිහටමයි පටන් ගන්නෙ. යම් අවස්ථාවක කෙලෙස් තවන වීර්යයෙන් යුක්තව ධානය වඩන්නා වූ බ්‍රාහ්මණයාට එහෙම නැත්නම් රහතන් වහන්සේට බුදුරජාන් වහන්සේට ධර්මයෝ පහළ වෙද්ද එවිට ඔහුගේ ඒ සැක ඉවත් වෙනවා. යතෝ khයං පච්චයානං අවේදී. ඒ ප්‍රත්‍ය ධර්මයන්ගේ ක්ෂය වීම තේරුම් ගැනීම නිසා. ඒ දෙවෙනි ගාථාවේ අර්ථයයි. තුන්වෙනි ගාථාව යම් අවස්ථාවක යදා හවේ පාතු භවಂತಿ ධම්මා ආතාපිනෝ ධායතෝ බ්‍රාහ්මනස්ස. යම් අවස්ථාවක කෙලෙස් තවන වීර්යයෙන් යුක්තව ධාන වඩන්නා වූ බ්‍රාහ්මණයාට ධර්මියෝ පහළ වෙද්ද ඔන්න ඊළඟට 아무තු දෙයක් කියවෙනවා. විධූපයන් තිට්ඨති මාරසේනං සූර්යෝව ඕභාසය මන්තලිඛං. මුළු අහස ආලෝකවත් කරන සූර්යයා මෙන් මාරසේනාව විසිරුවා හරිමින් සිටි. ඒ අවස්ථාවේ ඒ බ්‍රාහ්මණයා ඒ මාරසේනාව විසිරුවා හරිනවා. විධූපයන් තිට්ඨති මාරසේනං උපමාව දෙන්නේ සූර්යෝව ඕභාසය මන්තලිඛං අහස ආලෝකවත් කරන සූර්යාමේ. ඔය ඉතින් ගාථා තුනේ අර්ථයයි. දැන් මේ කාශ්‍රයෙන් අපි පටිච්චසමුප්පාද ධර්මයේ තේරුම් ගන්න බලමු. අර පළවෙනි ගාථාවෙන් කියවෙන්නේ දැන් මේ තුන් ආකාරය කෙටියෙන් සඳහන් වෙන්නේ මෙහෙමයි. මේ සූත්‍ර තුනේ පළවෙනි යාමයේ තුල
බුදුරජාන් වහන්සේ පටිච්චසමුප්පාද ධර්මයේ අනුලෝම වශයෙන් මෙනෙහි කළාය. දෙවෙනි යාමයේ තුල මධ්‍යම යාමයේ තුල එය පටිලෝම වශයෙන් මෙනෙහි කළාය. පස්චිම යාමයේ කියලා කියන අලුයම් කාලයේ තුල ඒ දෙකම එකතු කළා. අනුලෝම පටිලෝම වශයෙන් මේ දෙකම එකතු කරලා මෙනෙහි කළා කියලා. ඔන්න ඒක තේරුම් ගන්න උපකාර වෙන කාරණා ඉදිරියට අපි ඉදිරිපත් කරනවා. දැන් අර ගාථාවේ කියවුණු යදා හවේ පාතු භවಂತಿ ධම්මා යම් අවස්ථාවක ධර්මියෝ පහළ වෙද්ද කියලා කිව්වේ මොනවද ඒ ධර්ම? ඒ ධර්ම මොනවද කියන එක ඒ සූත්‍රයේම සඳහන් වෙනවා. දැන් මේ පින්නතුන් අහලා තියෙනවා පටිච්චසමුප්පාද ගැන යමක් මේ අවබෝධය තියෙන අය දන්නවා. අංග 12කින් සමන්විතයි පටිච්චසමුප්පාද ධර්මය. එතෙන්ම ඉතින් භාවනාවටත් ඕක කියනවා විඥාපච්චය සංකාර සංකාරපච්චය විඥානං විඥානපච්චය නාම රූපං නාම රූපපච්චය සලආයතනං කියලා ඔය කියන අංග 12 තමයි ඒ ප්‍රත්‍ය ධර්ම 12 පහළවීමයි මෙතන කියන්නේ. යදාහවේ පාතු භවಂತಿ ධම්මා කියන්නේ අන්නේ එක් ඒ අංග 12ම ප්‍රත්‍ය ධර්මයන්. මොකද ප්‍රත්‍ය ධර්මයන් කියන්නේ එක එකක්ම තනිව ඇති වෙන්නේ නෑ. හේතු ප්‍රත්‍ය නිසා ඇති වෙන්නේ. එතකොට යම් අවස්ථාවක මේ ප්‍රත්‍ය ධර්ම 12 ඒ ධ්‍යාන වඩන බ්‍රාහ්මණයාට එමන රාතන් වහන්සේට පහළ වෙද්ද ඔන්න ඊළඟට කියනවා යදාහවේ පාතු භවಂತಿ ධම්ම. එතකොට ඒ ධර්ම පහළ වීමක් ගැන කියනවා වගේම ඒ පහළ වෙන්නේ කොහොමද කියන ප්‍රශ්නයක් කෙනෙකුට අහන්න පුළුවන්. ඒක අග ගාථාවෙන් අග පදයෙන් කියනවා. යතෝ පජානාති සහේතු ධර්ම. ඒ කියන්නේ හේතු ප්‍රත්‍ය පිළිබඳ ධර්මතාව අවබෝධ වීමෙන්. ඇත්ත වශයෙන් පටිච්චසමුප්පාදය කියලා කියන්නේ ඒ ධර්ම න්‍යායයි ධර්මතාවයි. ඒ ධර්මතාව අර සූත්‍රයේ ඇත්ත වශයෙන් ධර්මතාවේ පද 4ක් තිබෙනවා. මේ පළමු සූත්‍රයෙන් දෙකක් එළියට එන්නේ. ඉති ඉමස්මින් සති ඉදං හෝති. ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති. ඒ මුල් දෙක විතරයි පළවෙනි සූත්‍රයේ තියෙන්නේ. ඉමස්මින් සති ඉදං හෝති. මේ ඇති කල්ලි මේ වෙයි. මෙහියට ගැනීමෙන් මෙහාට ගැනී කියන ඒක තමයි ඒ පටිච්චසමුප්පාදේ අනුලෝම පැත්තට අයිති સિદ્ધාන්ත දෙක. ඉතින් මේ කියලා කියන එකත් කෙනෙකුට සැකයක් වෙන්න පුළුවන්. අපි දැන් සාමාන්‍යයෙන් මේවා කියනවා නම් බලාපොරොත්තු වෙන්නේ මේ ඇති කල්ලි ඒ වේ කියලා. එහෙම නේද? මේ ඇති කල්ලි ඒ මේ. දැන් මෙතන මේ කියන්නේ මොකද දන්නවද? අවිජ්ජා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥානං කියන මෙන්න මේ 12 අංග 12 ඕනෑම යුගලයක් ගත්තොත් ඒක සමීපයේ තියෙන යුගලයක් අරගත්තොත් ඒ යුගල අන්නර ධර්මතාවට නිදර්ශන. ඒකයි අර මේ කියලා කිව්වේ. අපි යම් කිසි දෙකක් ඉදිරියට අරගෙන මේ දෙක අතර ඇති අන්‍යෝන්‍ය සම්බන්ධතාව පෙන්눔 කරනකොට අපි ඒකට ව්‍යවහාර කරන්නේ මේ ඇති කල්ලි මේ කියලා නේද? එයින් පිට තියෙන එකටයි එය කියලා කියන්නේ. ඔන්න ඔක හොඳට වටහා ගන්න. දැන් අපි සාමාන්‍යයෙන් බලාපොරොත්තු වෙන්නේ මේ ඇති කල්ලි ඒ වෙයි කියලා. ඇයි මෙතන මේ ඇති කල්ලි මේ වෙයි කියන එක ඒක තේරුම් ගන්න තියෙන්නේ අර 12 ඕනෑම යුගලයක් ඕනෑම ජෝඩුවක් ඉස්සරහට අරගෙන මෙන්න මේ સિદ્ધාන්තය ඒකට අතුල් කරන්න පුළුවන්. මොකද්ද? ඉමස්මින් සති ඉදං හෝති ඉමස්සුප්පාදා ඉදං උප්පජ්ජති. දැන් අපි නිදර්ශනත් ගනිමු. ඒකට අර කියව ප්‍රත්‍ය ධර්ම නිදර්ශන පමණයි. අවිද්‍යාව ඇති කල්ලි සංස්කාරය වෙත්. අවිද්‍යාවගේ හට ගැනීමෙන් සංස්කාරය හට ගැනී. ඊළඟට අනිත් තව ඕනනම් තව ටිකක් ඈතට කියමු. සංස්කාරය ඇති කල්ලි විඥාණය වෙයි. සංස්කාරයන්ගේ උපදීමෙන් විඥාණය උපදී. ඒ විදිහට විඥාණය ඇති කල්ලි නාම රූපය වෙයි. විඥාණයේ හට ගැනීමෙන් නාම රූපය හට ගැනීම. ওই විදිහට අර 12 ජෝඩු අරගෙන මෙන්න මේ સિદ્ધාන්තය පෙන්눔 කරනවා. එතකොට මෙතන වැදගත් දේ સિદ્ધාන්තයයි. අන්නේ සහේතු ධම්මං කියලා කියන ඒ સિદ્ધාන්තය අවබෝධ කර ගැනීම තමයි මේ පටිච්චසමුපාදේ තාමත්ම වැදගත් දේ. නමුත් ඒ වෙනුවට බොහෝ දෙනා අර 12 කියලා ඉන් සෑහීමකටපත් වෙනවා. අර સિદ્ધාන්තය කියලා දෙයක් තියෙන බවවත් දන්නේ නැහැ. නමුත් මෙන්න මේ සූත්‍රය ආරම්භ කරන්නේ තථාගත බුදුරජාණන් වහන්සේ ඒ පටිච්චසමුප්පාද ධර්මයේ අනුලෝම වශයෙන් මෙනෙහි කළයි මෙන්න මේ විදිහට. පටන් ගන්න අර સિદ્ધාන්තයෙන්. ඉති ඉමස්මින් සති ඉදං හෝති ඉමස්සුප්පාදා ඉදං උප්පජ්ජති. මේ ඇති කල්ලි මේ වේයි මෙහාට ගැනීමෙන් මේ හට ගනී කියලා ඊළඟට දක්වනවා. ඒකට නිදර්ශන අවිජ්ජා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය ඒ විදිහට දක්වනවා. ඔන්න එතකොට ඒක මේතන කියන්නේ මොකක්ද කියන එක අගට එන්නේ සූත්‍රයේ. අර අවසානයෙන් ප්‍රකාශ කරනවා ඒව මේතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ද සමුදයෝ.
මේ මුළු මහත් සංසාර දුක්ඛන්දෙහි හටගැන්ම. එතකොට හටගැන්ම පෙන්වන හරිය තමයි අනුලෝම කියලා කියන්නේ. දැන් අපි කියවනේ පටිච්චසමුප්පාදෙ මෙනෙහි කරන තුන් ආකාරයක් තියෙනවා කියලා. පළමු යාම තුල බුදුරජාණන් වහන්සේ මෙනෙහි කළේ මේක හට ගැනීම පිළිබඳ පැත්ත. එතකොට ඒක නිසා අර දෙකයි කියුනේ. මේ ඇතිකල්ලි මේ වෙයි මේ හට ගැනීමෙන් මෙහි හට ගැනීම. කියලා ඒකට අර නිදර්ශන වශයෙන් අවිද්‍යාවේ හට ගැනීමෙන් සංස්කාරය හට ගැනීම සංස්කාරයන්ගේ හට ගැනීම විඥාණය හට ගැනීම කියලා අවසාන කරන්නේ කොහොමද මෙසේ මේ තනිකර ජරා මරණ ආදී දුක්ඛ ස්කන්ධය මේ ඇති වෙයි කියලා. ඔන්න ඒකට ගැලපෙන හැටියට තමයි අර පළවෙනි ගාථා. ඉතින් මේ එකම අපි තව විස්තර කරන්න බලමු. මේ ගාථාවේ කියනවා අතස්ස කංකා වපයන්ති සබ්බා. ඒ බ්‍රාහ්මණයාගේ රහතන් වහන්සේගේ සැක ඉවත් වෙනවා. මොනවද මේ සැක? අන්නේ සැක ටික හඳුන ගන්න කෙනෙකුට මදුම් සංගයේ සබ්බාසව සූත්‍රය බලන්න වෙනවා. සබ්බාසව සූත්‍රයේ තියෙන සාමාන්‍ය පෘථග්ජනයා අතීත අනාගත වර්තමාන කියන කාලත්‍රය පිළිබඳව ඇති කරගන්න සැක. විචිකිච්ඡා සැක කාංකා. අතීතය පිළිබඳව ඒ කියන්නේ මේ කියපු පටිච්චසමුප්පාද ධර්මයේ නුදුටු සාමාන්‍ය පෘථග්ජනයා මමය මාගේ කියන ඒ දෘෂ්ටිය සක්කාය දිට්ඨිය ගැලිලා ඉඳගෙන අතීතය ගැන හිතන්නේ මෙහෙමයි. මම අතීතේ හිටියද? අතීතේ හිටියේ නැද්ද? අතීතයේ හිටියේ කවුරු හැටියටද? අතීතයේ හිටියේ කොහොමද? මම අතීතයේ කවුරු වෙලා ඉඳලා කවුරු වෙනවද? ඔන්න පස් ආකාරය. ඔය මම කියලා ඉස්සරහට දාගෙන යයි ඒ තර්ක කරන්නේ සාමාන්‍ය පෘථග්ජනයා. ඒ වගේම අනාගතය පිළිබඳවත් පස් ආකාරයකින් මේ විදිහට මෙනෙහි කරනවා. ඒකට කියන්නේ අයෝනිසෝ මනසිකාර. අනිසි මෙනෙහි කිරීම. සාමාන්‍ය පෘථග්ජනයා කරන මෙනෙහි කිරීම. අනාගතය පිළිබඳවත් එහෙමයි. මම අනාගතේ ඉන්නවද? මම අනාගතේ ඉන්නේ නැද්ද? මම අනාගතේ ඉන්නේ කවුරු හැටියටද? මම අනාගතේ ඉන්නේ කොහොමද? මම අනාගතේ කවුරු වෙලා කවුරු වෙනවද? මේක නිකන් විහිළුවක් වගේ බැලුවාම නමුත් ওই විහිළුව තුනම හැම පෘථග්ජනයම ඉන්නේ. නමුත් ඔන්න ඊළඟට වර්තමානයේ ගැන 6 ආකාරයකින්. ඒක හරියටත් වඩා හාස්‍යජනක වගේ බැලුවාම. මම ඉන්නවද? මම නැද්ද? මම කවුද? මම කොහොම කෙනෙක්ද? මම මේ සත්‍යය කොහෙන්ද මෙතෙන්ට ආවේ? අර සත්‍යය කියලා කියන්නේ ආත්ම අදහස. මේ සත්‍යය කොහෙන්ද මෙතෙන්ට ආවේ? මේ සත්‍යය මෙතනින් කොහාටද යන්නේ? අන සත්‍ය ආත්ම දෘෂ්ටිය තුල. ඉතින් ඔන්න ඔය 16 ආකාර සැක ඉවත් වෙනවා මෙන්න මේ ප්‍රත්‍ය පිළිබඳ ධර්මතාව දැකීම. ඒකයි මේ සෝවාන් මාර්ගයෙන් මේ පටිච්චසමුප්පාද න්‍යාය අවබෝධ කරගත්තු ආර්ය ශ්‍රාවකයාට මේ සැක ඇති වෙන්නේ නැහැ. මොකද මේ සැක අර මමයේ මාගේ කියන සක්කාය දිට්ඨිය. ඉතින් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ඔය සැක අන්තිමට කෙලවෙර වෙන්නේ 62ක් දෘෂ්ටි වලින්. අන්ත දෙකකට වැටෙනවා. එක්ක මම ඉන්නවයි කියලා ගන්න, එහෙම නැත්නම් මම නැtei කියලා ගන්නවා. අනාගතේ. ඒක තුල සාශ්වත දෘෂ්ටියට වැටෙන එක පැත්තකින්. මම සදාකාලික ආත්මයක් ඇති කෙනෙක් කියලා. අනිත් අන්තයේ තමයි උච්ඡේද දෘෂ්ටිය කියලා කියන්නේ. මම මරණින් පස්සේ මෙතනින් ඉවරයි මේ කයට තමයි මම ආත්මය කියලා කියන්නේ. ඔය අන්ත දෙක මැද 62ක් දෘෂ්ටි තියෙන බව බ්‍රහ්මජාල සූත්‍රයේ දක්වලා තියෙනවා. එතකොට මේ දෘෂ්ටි ඉවත් වෙනවා මෙන්න මේ සමුතේ පැත්ත දැකීමෙන්මත්. ඒකයි මේ පළවෙනි ගාථාවෙන් හෙළිවෙන්නේ. ඔන්න එතකොට ඒ කිව්වේ අර පළවෙනි ගාථාවට අදාළ. ඒ කියන්නේ හිතා ගන්න පින්නතුන් පටිච්චසමුප්පාදයේ මෙනෙහි කළ ආකාර තුනෙන් පළවෙනි ආකාරය අනුලෝම. අර ඇතිවීම පිළිබඳව සමුදය පැත්ත. ඔන්න ඊළඟට මධ්‍යම යාමේ මෙනෙහි කරේ ආකාරය තමයි දෙවෙනි ගාථාවේ කියවෙන්නේ. යතෝ khයං පච්චයානං අවේදී. එතන අමුතුවට කියන්නේ මේ ප්‍රත්‍ය ධර්මයන්ගේ නිරෝධය ඡේවීම දුටුවා. ඡේවීම දුටුවා කියන එක අනුලෝ බුදුරජාන් වහන්සේ පටිලෝම වශයෙන් මෙනෙහි කළ අවස්ථාවේදී පෙනුණා අර හේතු ප්‍රත්‍යයන්ගෙන් නැති වෙන නිසාම ඒවා නැති වෙනවා. හේතු ප්‍රත්‍ය නැති වෙනකොට නැති වෙනවා. ඒකට ඒකට දක්වන්නේ මෙහෙමයි. අන්න ඒකට තියෙන સિદ્ધාන්ත දෙක. ඉති ඉමස්මින් අසති ඉදං නහෝති ඉමස්ස නිරෝධා ඉදං නිරුද්ධති. මේ නැති කල්ලි මේ නැති වෙයි. මේ නැති කල්ලි මේ නැති වෙයි. නැතිවීම යාමෙන් මේද නැති වෙයි. කියන ඊළඟට ඒකට එකතු වෙන එක තමයි නිරෝධ වචනය. ඊළඟට ඒක නිදර්ශන කරන්නේ අර අවිජ්ජා නිරෝධා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ විඥාන නිරෝධා නාම රූප නිරෝධා දෝ නාම රූප නිරෝධා සලආයතන නිරෝධෝ ආදී වශයෙන් අන්තිමට ජාති ජරා මරණ ඔක්කොම නිරුද්ධ වෙනවා කියලා ඉවර කරන්නේ කොහොමද? ඒව මේතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස නිරෝධෝ හෝති. අන්න නිරෝධ පැත්ත. ඒකට තමයි පටිලෝම කිව්වේ. ඒකට පටිච්චසමුප්පාදේ අනුලෝම පටිලෝම කියන දෙපැත්තම ඒවයි වැදගත්කම අනුව අර මුල් යාමේදී අනුලෝම, දෙවෙනි යාමේදී මධ්‍යම යාමේදී පටිලෝම. ඔන්න තුන්වෙනි යාම. ඒක ඊට වඩා ගැඹුරුයි.
තුන්වෙනි යාමේදී මොකද කරේ මේ දෙකම එකතු කළා. අනුලෝම පටිලෝම. ඒක මහා කෙනෙකුට හිතා ගන්න බැරි විදිහේ ගැඹුරු දෙයක් එතන තියෙනවා. අනුලෝම පටිලෝම දෙකම එක විට. ඒක දක්වන්නේ මේමයි. අනේ එතෙන්දී අර හතර දක්වනවා. ඉති ඉමස්මින් සති ඒ સિદ્ધාන්තය. අනු සම්පූර්ණ සිද්ධාන්තය. ඉති ඉමස්මින් සති ඉදං හෝති ඉමස් උප්පාදා ඉදං උප්පජ්ජති ඉමස්මින් අසති ඉදං නොහෝති ඉමස්ස නිරෝධා ඉදං නිරුද්ධති. ඔන්න දැන් අර හිතා ගන්න අනුලෝමකයේදී මුල් දෙක විතරයි දැක්ුවේ. පටිලෝමකයේදී අග දෙක විතරයි දැක්ුවේ මේ સિદ્ધාන්ත වාක්‍ය හතරෙන්. ඔන්න දැන් මේ අවස්ථාවේදී දක්වන ඒ හතරම පෙළ ගස්වලා මේ ඇතිකල්හි මේ වෙයි. මෙහි අට ගැනීමෙන් මේ හට ගනී. මේ නැතිකල්හි මේ නොවේයි. මේ නැති වී යාමෙන් මේ නැති වෙයි. ඔන්න දැන් සම්පූර්ණයි. පටිච්චසමුප්පාද સિદ્ધාන්තය. ඊළඟට ඒකට නිදර්ශන හැටියට දක්වන්නේ අර අංග 12 පිළිබඳව සමුදය නිරෝධ දෙකම දක්වනවා. අවිජ්ජා පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන ඔහොම කියලා ඊළඟට කියනවා අවිජ්ජා නිරෝධ. අවිද්‍යාව නිරුද්ධ වෙනකොට ඒ ඔක්කොම මෙන්න අන්තිම කරන්නේ මෙහෙමයි. අවිජ්ජායත් වේවාසේස විරාග නිරෝධ. අවිද්‍යාව නිසා සංස්කාර නිසා විඥාන ආදී වශයෙන් ඒ තනිකර දුක් කඳක් ඇති වෙනවා. එසේ වී නමුත් ඔන්න මේ වචනේ ඊටාම වැදගත් පින්නතුනි. අවිජ්ජායත් වේව කියන එක විග්‍රහ කරලා බැලුවොත් එතන ගන්න තියෙන්නේ අවිජ්ජායතු ඒව. මේ තු කියලා කියන්නේ නමුත් කියන අර්ථය එතන තියෙනවා. නමුත් එතකොට අර සාමාන්‍ය ලෝක මේ දැන් සංසාර ස්වභාවයේ අවිද්‍යාවේ ආරම්භයක් නැහැ කියලා කියන්නේ ඒ තරම් අපිට හිතා ගන්න බැරි තරම් කාලයක් අවිද්‍යාව ඇවිල්ලා තියෙනවා. ඒ අවිද්‍යාව නිසා අර විදිහට සංස්කාර විඥාන නාම රූප සලආයතන ওই විදිහට අන්තිමට දුක්ඛන්දක් ඇති වෙලා තියෙනවා. නමුත් ඔන්න ඒ නමුත් එක ඊටාම වැදගත්. නමුත් අවිද්‍යාවගේම අශේෂ විරාග නිරෝධයෙන් අවිද්‍යාව යම් විදියකින් සම්පූර්ණයෙන්ම නිරුද්ධ කරොත් එතනම සංස්කාර නිරෝධයෙන් විඥාන නිරෝධයෙන් නාම රූප නිද ඒ ක්ෂණයෙන්ම ආයි භවකතාන්තරයක් නැහැ මෙතන. දැන් කාලේ පටිච්චසමුප්පාද තෝරන හැටි මේ පිණිතුන් දන්නව ඇතිනේ. ඒ ක්ෂණිකවම අර අවිද්‍යාව නිරුද්ධ වෙනවත් එක්කම අර ජරා මරණ දක්වා ඔක්කොම නිරුද්ධ වෙනවා. ඔන්න එතකොට ඒ අනුලෝම පටිලෝම දෙකම ඊටාම ගැඹුරු කාරණයක්. ඒ ටිකට දීපු උපමාව හිතලා බලන්න. ඒකත් ඒ වගේම විධූපයන් තිට්ඨති මාරසේනං සූර්යෝ ඕභාසේ මන්තලික්ඛං. ඒව ගැන විවරණය කරනවා නම් පැයක් කියන දේවල් තියෙනවා. ඒකේ අදහස මේකයි. අර විදියට ඒ අනුලෝම පටිලෝම දෙකම පෙළගස්වලා මෙනෙහි කරන්නා වූ බ්‍රාහ්මණයාට ඇති වෙන වෙනසයි අතන දක්වන්නේ. ඒ අවස්ථාවේ බ්‍රාහ්මණයා විධූපයන් තිට්ඨති මාරසේනං මාරසේනාව විසිරුවා හරිමින් සිටිනවා. විධූපයන් කියන එක ඇත්ත වශයෙන් කියන දුමවා හරිනවා. ඒකට කියන්න පුළුවන් දැන් ඔය ජක්කු හැම දුම්බල ගහලා එලවනෝනේ අන්න ඒ වගේ. එතකොට මේ මාර පරාජය ගැන මේ කියන්නේ විධූපයන් තිට්ඨති මාරසේනං ඒ බ්‍රාහ්මණයා එහෙම නැත්නම් මේ බුදුරජාන් වහන්සේ ඒ මාර සේනාව පළවා හරිමින් සිටිනවා. ඊළඟට කියන්නේ සූර්යෝව ඕභාසය මන්තලික්ඛං හොඳ උපමාවක්. සූර්යයා අහස ආලෝකවත් කරන්න වගේ. අපි කෙටි කරන්න උපමා දෙක තුනක් විතරක් දෙනවා. මේ සූර්යයා කියන ආලෝකය තමයි ප්‍රඥාලෝකය කියලා හිතා ගන්න. මාර සේනාව කියලා කියන්නේ විතර්ක සේනාව. ඒක අපේ වචනයක් නෙවෙයි. සුත්ත නිපාතේ ප්‍රධාන සූත්‍රයේ ගියාපු පින්නතුන් දන්නවා. බෝධිසත්වයන් වහන්සේම මාර සේනාව හඳුන්වලා තියෙන්නේ මෙන්න මේ විදිහට දස මාර සේනා. කාමාතේ පඨමා සේනා ဒ ුතියා රති උච්චති තතියා පුප්පිපාසාතේ තතියා චතුත්ථී තණ්හා පෞච්චති ආදී වශයෙන් දස මාර සේනාව හඳුන්වලා තියෙන්නේ විතර්ක හැටියටයි. කාම අරති කියලා කියන්නේ නොයල්ම මේ සසුන් පිළිවෙතේ නොයල්ම කුසගිනි පිපාසාදිය පිළිබඳ හිතවිලි තණ්හා ආදී වශයෙන් මේ විතර්ක. එතකොට මෙතන කියන්නේ මොකද්ද? අර විතර්ක පැන නගින්නේ අවිද්‍යාව නිසායි. සංස්කාර කියලා කියන්නේ ඒ සංස්කාර ඒක තුලින් තමයි මේ ඔක්කොම මේ ලෝකයක් හැදිලා මේක තුල දුක් සැප දුක් ආදී මේ හැම එකක්ම ඇති වෙන්නේ. ඒකට යම් වෙලාවක අනුලෝම පටිලෝම දෙකම එක මොහොතේ මෙනෙහි කරනවා නම් ඒක ඊටාම සියුම් මන්දමින් එතකොට අන්න අර විතර්කයන්ට තැන නැති වෙනවා. ඒක තුලින් වෙන්නේ අන්තිමට අර අපි බොහෝ අවස්ථාවල අපේ අනිකුත් ධර්ම දේශනා ආදී පෙන්නුව අර විමුක්තිය කියන එක පරලෝව ලබන එකක් නෙමෙයි මෙලොවම අර කියාපු රහතන් වහන්සේගේ හිත තුල විතර්ක සමනය වීමෙන් මේ පින්වත්තුන් අහලා තියෙනවා නිවන කියලා කියන්නේ සියලු සංස්කාර සංසිඳීම සියලු උපදීන් අතහැර දැමීම අන්න ඒ අවස්ථාවේ මේ කියන්නේ අරහත් ඵල සමාධිය. කෙටියෙන් කියතොත් ඒක බොහෝ තැන්වල අවිතක්ක සමාධි කියලා හඳුන්වලා තියෙනවා. අවිතක්ක ඥාන කියලා හඳුන්වලා තියෙනවා. අන්න ඒ தත්වයයි මේ කියාපු මේ අන්තිම උපමාවෙන් පෙන්වු කරන්නේ. මාර සේනාව නැමැති විතර්ක පළවා හරිනවා අන්න අර අනුලෝම පටිලෝම ශීඝ්‍රයෙන් මෙනෙහි කරන අවස්ථාවේදී. ඒකට අපේ උපමාවක් දුන්නා අර හරියට ඇතන් තැන් වල ওই දෙක එකතු කරන අවස්ථාව පෙන්වුම් කරන්න දැලිපිහිය මදින්නා වගේ. දැලිපිහිය ඉහළට පහළට මැදලා අන්තිමට මෝහත තියුණු වෙන වෙලාව
හරියට ඉහළට පහළට මොහොම වේගෙන් අදිනවා. අන්න ඒ වගේ ඒ දෙකම එකතු වුණ අවස්ථාවේ විතර්ක වලට තැනක් නැහැ. ඒ අවස්ථාවේ විඥානය අර කියාපු නාම රූප ඉවත් වෙලා අනිදස්සන විඥාන කියන ඒ විමුක්ත tattve අරහත් ඵල සමාපත්තියයි ඔය තුන්වෙනි අවස්ථාවේ කියන්නේ. ඔන්න එතකොට ඒකට අදාළ ටික දැන් සෑහෙන්න කියවිලා තියෙනවා. ඉතින් එයින් අපිට පෙන්눔 කරනවා අර පටිච්චසමුප්පාද ධර්මයේ මේකම කවලම් කරගන්න අරකයි මූලික න්‍යායය තමයි අන්න අර මුලින් කිව්වේ අර පද හතර. එතනයි වැදගත්කම තියෙන්නේ. බොහෝ දෙනා අර 12 කිව්වට මොකද්දවත් දන්නේ නැහැ. ඒ 12 නිදර්ශන පමණයි. ඒවට තමයි පච්චේ ධම්ම කිව්වේ. එතකොට සහේතු ධම්ම අර ධර්මතාව අන්න අර කියාපු නිදර්ශනය. මේ ඇති කල්ලි මේ වේ. මෙහි යට ගැනීමෙන් මේ හටගනි. මේ නැති කල්ලි මේ නොවේ. මේ නැතිවීමෙන් මෙන්න ඕක බුදු කෙනෙක්මයි සොයා ගන්න ඕනේ. ඒ තරම් පුදුම දෙයක්. මොකද මේ මෙතෙක් අර තම මමය කියලා මමත්වයේ උඩගත්තු එක ධර්ම પરම්පරාවක හේතුප්‍රත්‍ය සම්බන්ධතාව උඩ සිදුවෙන එකක් හැටියට අන්න බුදුරජාණන් වහන්සේ මතු කළ දුන්නා. ඒක තමයි ඒ පටිච්චසමුප්පාද ධර්ම න්‍යාය. දැන් මේකටම තව ඩිංගක් තේරුම් ගන්න මේ පින්වතුන්ට කිව්වොත් සමහරව අහලා ඇති කවුරුත් දන්නවා අග්‍ර ශ්‍රාවක සාරිපුත්ත මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේලා ගැන. උන්වහන්සේලා ගිහි කාලේ ඒ අර බ්‍රාහ්මණ මානවිකින් හැටියට සත්‍ය ස්වාමීන් කියන අවස්ථාවේ උපතිස්ස කෝලිත කියලා දෙන්න ඩිංගක් අහලා ඇති සමහරු. එක් අවස්ථාවක දැන් මේ කාලේ තියෙන වගේ විවිධ ප්‍රසංග වගේ එකක් වෙන්නේ නැති ගිරග්ග සමාජය කියලා යම් කිසි උත්සවයක් තිබුණා. ඒකට ගිහිල්ලා දෙන්නම අන්තිමට අයගේ නුවණ මෝරලා තිබුණු නිසා ටික දුරක් ටික වෙලාවක් බලනකොට මේ බහුරු කෝලම් බලනකොට අන්තිමට එපා වුණා. එපා වෙලා කලකිරිලා යම් කිසි විදියක මේ භව නාටකයේ යථා තත්ත්වය පිළිබඳ පුංචි පූර්ව දැක්මක් දෙන්නට ඇති වෙලා තියෙන්නේ නැති. ඒ බඳු අවස්ථාවක ඔන්න අහලා ඇති මේ පින්නතුන් අස්සජි ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ අස්සජි මහරහතන් වහන්සේ ඒ පස්වග මහණුන් වහන්සේලාගෙන් කෙනෙක්නේ. අර උපතිස්ස බ්‍රාහ්මණයාට හදිසිය හම්බ වුණා මේ අස්සජි ස්වාමීන් වහන්සේ පින්ඩපාතේ වඩිනවා. ඒ ශාන්ත ස්වરૂපය දැකලා කිට්ටු වෙලා ඔක්කොම දානෙත් වැළඳුවට පස්සේ වහන්සේගේ බොහොම ඉරියව් බොහොම ප්‍රසන්නයි. වහන්සේගේ ශාස්ත්‍රවලේ කවුද කියලා ඇහුවා. කොහොමද ඉදි ධර්මයක්ද ප්‍රකාශ කරන්නේ? එතකොට අනේ මං ළඟදී මහණුනේ මට නම් වැඩි ධර්මයක් තේරෙන්නේ නැහැ කිව්වම නෑ කියන් කෙටින් කියන්න මම උපතිස්ස මට පුළුවන් කෙටින් කියවුවොත් හරියට තේරුම් ගන්න කියලා. ඔන්න ඊළඟට බදාන ගාථාව මේ පිටුතුන් බොහෝ දෙනා අහලා කියනවා. ये ධම්මා හේතුප්පභා තේසං හේතුන් තථාගතෝ ආ තේසං ච යෝ නිරෝධෝ එවං වාදී මහා සම. ඔය ගාථාවෙන් හිතා ගන්න මුල් පද දෙක අහලා සෝවාන් වෙනවා. කොහොමද සෝවාන් වුනේ? ඔන්න දැන් මේකට රහස මේ කියපු විවරණය තුල තියෙනවා. "යේ ධම්මා හේතුප්පවා තේසං හේතුන් තථාගතෝ ආ." යම් ධර්මියෝ හේතුන්ගේ නැති වෙද්ද ඒවායේ හේතුව තථාගතයන් වහන්සේ දේශනා කළසේක. අන්න අර අනුලෝකයට විතරයි කියන්නේ. මේකත් බොහෝ දෙනා ඒ අටුවාචාර්යන් වහන්සේලා පටලවාගෙන "යේ ධම්මා හේතුප්පවා" කියලා කිව්වේ පින්නතුනේ. ඒ හේතුන්ගෙන් හටගත්තු ධර්ම. එතකොට ඒවා තමයි අපි අර කිව්වේ පච්චේ ධම්මා කියලා. හේතුන්ගෙන් හටගත්තු ධර්ම. ඒවායේ හේතුව තමයි අටුවාචාරින් වහන්සේලා කියන්නේ ඔක අවිද්‍යාව කියලා. අවිද්‍යාව නෙවෙයි පින්නතුනේ. අන්න හේතුව තමයි අර කියාපු ධර්ම න්‍යාය. එතකොට ඒ ධර්ම න්‍යාය, මේ ධම්මා හේතුප්පවා තේසං හේතුන් තථාගතෝ ආහ කියනකොට උපතිස්ස ඒ බ්‍රාහ්මණයට තේරුණා මෙන්න මේවා ඔක්කොම ප්‍රත්‍ය ධර්ම. මේවට යටින් තියෙන ධර්මතාවය තමයි අර කියන්නේ මේ ඇති කල්ලි මේ වෙයි කියන එක. ඉතින් ඒ බුද්ධිය මූගරාදීච්ච නිසා ඥානය තියෙන නිසා ඒ ටිකෙත් තේරුම් ගත්තා යමක් හේතු ප්‍රත්‍යයන්ගෙන් නැති වෙනවා නම් ඒකාන්තයෙන් නැති වෙන්න ඕන කියලා. අර පටිලෝම එක කියන්නත් කලින් ඒක ඒ අනුවම ඒ න්‍යාය අනුවම තේරුම් අරගෙන තමයි ඒ දැන් කන්නවා මේ පිනතුන් කොටිකුත් කියවල ඇති ඔය සාමාන්‍ය පුජ්‍යලෙක් උනත් සෝවාන් වුණාම ඒ සෝවාන් පුජ්‍යලයා පිළිබඳව සඳහන් වෙන කෙටිම පාඨය පිරිසිදුම පාඨය තමයි සෝවාන් කෙනෙක් හඳුනගන්න. යම් කිංචි සමුදය ධම්මං සබ්බං සං නිරෝධ ධම්මං. අන්න ඒක තුල ඒ සිද්ධාන්තය තියෙනවා. යම් තාද්දයක් හේතු ප්‍රත්‍යයන්ගෙන් නැති වෙනවා නම් ඒ හැම දෙයක්ම නිරෝධ වෙන ස්වභාවයක් තියෙනවා. ඒකට උපතිස්ස බ්‍රාහ්මණයාට ඒක අරඩින්ගෙන්මත් ඒ සෝවාන් ඵලය ලැබුණා. නමුත් කෝලිත බ්‍රාහ්මණයාට ගිහින් හතරම කිව්වට පස්සේ ඒ කෝලිත බ්‍රාහ්මණයා සෝවාන් වුණේ. ඒ හතරවෙනි අනිත් පද්ධතිය මොකද්ද? "යේ ධම්මා හේතුප්පවා තේසං හේතුන් තථාගතෝ ආ තේසං ච යෝ නිරෝධෝ." අන්න ඒ වායේ නිරෝධයක් යම් නිරෝධයක් වෙද්ද ඒකත් තථාගතයන් වහන්සේ ප්‍රකාශ කළා. එතකොට අන්න ඒක තුලින් හිතා ගන්න. එතකොට අර හේතු ඒ ධම්මා හේතුප්පවා හේතුප්පව ධර්ම කියලා කියන්නේ අර ප්‍රත්‍ය ධර්ම 12. ඒ ප්‍රත්‍ය ධර්ම 12ම හේතුන්ගේ නැති වුණේවා. ඒ වායේ හේතුව තමයි අන්න අර කියාපු න්‍යාය සිද්ධාන්තය. ඒකට මේ සිද්ධාන්තය ඕනෑම කුඩා දරුවෙක් ඒ ප්‍රත්‍යක්ෂ කරගත්තා නම් යම් අවස්ථාවක ඒ තැනට සෝවාන්.
ඔන්න එතකොට එතන ඉඳලා අපි යමු දැන් ඔන්න එතකොට මේ සාමාන්‍ය අවබෝධයක් මේක නිමුත් ලැබෙන්නේ නැති ඒ පටිච්චසමුප්පාදයේ ද්වාදසාංගය කියන්නේ නිදර්ශනයයි. ඒවා යට තියෙන්නේ අපත්‍ය සම්බන්ධතාවයි. අවිද්‍යාපත්‍ය සංකාර සංකාරපත්‍ය ඒක කියලා එතනින් ඉවර වෙන්නේ නැහැ. ඒ සමුදය පැත්ත. නමුත් බන්න බුදුරජාණන් වහන්සේ පෙන්නවා සම් අවස්ථාවක අවිද්‍යාව නිරුද්ධ වුණොත් අවිද්‍යාව නිරුද්ධ වෙනවා කියලා කියන්නේ ප්‍රඥාව පහළ වීම. අවිද්‍යාව නිරුද්ධ වෙනවා කියලා කියේ ප්‍රඥාව පහළ වීම. ඒකට ප්‍රඥා ආලෝකේ පහළ වෙනත් එක්කම ඒ ක්ෂණිකවම අර කියාපු සංස්කාරات ඉවරයි, විඥානات ඉවරයි, නාම රූපات ඉවරයි, සලආයතනات ඉවරයි ඔක්කොම ඉවරයි. දැන් මෙහෙම කිව්වට මේවා තේරුම් ගන්න අමාරු වෙන්න පුළුවන්. තේරුම් ගන්න අමාරු දේවල් තේරුම් ගන්න උපකාර වෙන බුදුරජාණන් වහන්සේ අවසර දීලා තියෙන උපමා දක්වන්න. අපි දැන් උපමා ලෝකෙට යමු. දැන් මීට කලින් යමක් කියන්න ඕනේ. අර විඥානයේ නාම රූප කියන දෙකේ ඇති පහ පුදුම සාධර්මතාවක් තියෙනවා. ඒක බොහෝ තැන්වල දක්වලා තියෙනවා. ඒක අතීතයේ උගතුණු පිළි අරගෙන තියෙනවා අපේ දාර්ශනික කට්ටිය. අඤ්ඤමඤ්ඤ පච්චේ ධර්මතාවක් තියෙනවා. අන්‍යෝන්‍ය ප්‍රත්‍ය. බුදුරජාණන් වහන්සේම දක්වලා තියෙන විපස්සී බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙනවා විඥානයත් නාම රූපයත් අතර ඒ කියන්නේ විඥානය නිසා නාම රූපේ නාම රූපේ නිසා විඥානය. ඔතන තමයි බොහෝ දෙනා ගිහිල්ලා හිර වෙන්නේ. විඥානය නිසා නාම රූපේ නාම රූපේ නිසා විඥානය. අද කෙලවර ඉඳලා සොයාගෙන ගියොත් ජරා මරණ කුමක් නිසාද? ධාතිය නිසා, ධාතිය භවය නිසා, භවය නිසා ඔහොමම හිතාගෙන ගිහලා අන්තිමට නාම රූපයට ආවහම නාම රූපයෙන් එහා බලනකොට විඥානය. විඥාණයට එහාට යන්නේ නැහැ. විඥාණයෙන් මෙහා පැත්ත නාම රූප. ওই දෙක අතර තියෙනවා අන්‍යෝන්‍ය සම්බන්ධතාවය. ඔන්න ඔතනයි ගැටලුම තැන. ඉතින් මේක තේරුම් කරන්න අපි නොයෙකුත් විදිහේ උපමාවේ අපේ දක්වලා තියෙනවා. දිය සුලිය ආදී උපමා. දිය සුලියක් හැදෙන හැටි. ඒ අර දිය වැලක් මහ ජල කඳට එරෙහිව යන්න උත්සාහ කරලා ගිහිල්ලා ඒ ජල කඳේ හැදිලා කරකැවිලා ආවහම අර නිකන් අර ගිහිල්ලා මේ ආපහු වෙන එක අමතක වෙනවා අරකට තියෙන සම්බන්ධය. ඉතින් පළු දෙකක් වගේ නමුත් යම් වෙලාවක චක්‍රයක් වගේ හැදුනට පස්සේ මේක ඒකකයක් වෙනවා. ඒ වගේ මේ විඥානය තුල තිබෙනවා. විඥානය කියලා කියන්නේ මායාවක් බව බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා. මේ මායාවේ තියෙන ස්වභාවය කොයිතරම්ද කියතොත් මේ මායාවේ යමක් පිළිබිඹු වෙනවා. දැන් අපි දන්නවා අපේ විඥාන සවිඥානික සත්‍යය තුල ශක්තියක් තියෙනවා ආපහු හැරිලා බලන්න. දස් කොළන් වලට ගල් වලට නෑනේ විඥානයේදී හැම සත්‍යයකටම ප්‍රත්‍යවශ්‍යා කිරීමේ ආපසු හැරී බැලීමේ හැකියාවක්. මේ ආපසු හැරී බැලීම හරියට කරන්නත් පුළුවන් වැරදියට කරන්නත් පුළුවන්. ওই දෙක පෙන්වන්න කරන අපි යොදාපු උපමාවක් තමයි ඒක බොහොම ඕනමයකට තියෙන උපමාවක්. ඒ දණ්ඩක් උඩින් යන අපි බොහෝ අවස්ථාවල මේක කියන්නත් ඇති. ඒ දණ්ඩක් උඩින් යන බල්ලේ හැරිලා බලනවා වතුරට. බැලුව හැටිය ඔන්න බල්ලෙක් ඉන්නවා. ඉතින් ඒ එක්ක ඇල්ම නිසා වල් ගෙවනවා, එහෙම නැත්නම් ගොරවනවා, එහෙම නැත්නම් කුතුහලයෙන් බලනවා. බලන වාරයක් පාසා බල්ලා ඉන්නවා. ඉතින් බල්ලා බල ඉන්නවා. නමුත් බල්ලා තේරුම් ගන්නේ නැහැ. බල්ලා හිතන්නේ පෙනෙන නිසා බලනවා කියලා. නමුත් ඇත්ත කාරණේ බලන නිසායි පෙනෙන්නේ. බලන වාරයක් පාසා බල්ලෙක් පෙනෙනවා. අන්න ඒ විදිහේ මහා මායාත්මක ස්වභාවයක් විඥානය තුල තිබෙනවා. මොකද විඥානය පිළිබිඹු වෙනවා. පිළිබිඹු වෙන්නේ මොකක්ද? නාම රූපය. ඔන්න දැන් ඊළඟට ඒකත් කියලා විවරණය කරලා හිතමු උපමා දෙන්න කලින්. නාම රූපය කියලා කියන්නේ පින්වතුනි ඔය නාමික විදියට උගත්තු කියන ඔය නැමීමක් අත්කතන්තරයක් නෙවෙයි. නාම ධර්ම කියලා කියන්නේ වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකාර කියන අතේ ඇඟිලි පහයි කියලා හිතා ගන්න. වේදනා සුලංගිල්ලේ කියලා හිතා ගන්න. වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකාර කියන ඒ නාම ධර්ම. මොකද මේවට නාම ධර්ම කියලා කියන්නේ? සාමාන්‍ය ලෝකයා යමක් හඳුනගන්නේ සම්මුති වශයෙන් ලෝකයාදීපු නාමයකින්. නමුත් අර පොඩි දරුවෙක් හඳුන ගන්න වගේ යමක් අන්ධයෙක් ගැන හිතලා බලන්න. අන්ධයා යමක් හඳුනගන්නේ අතපත ගාලානේ. ඒ එන වේදනාව අනුව ඊළඟට සංඥාවක් දෙනවා. සංඥාව තුළින් චේතනාවක් මතුවෙනවා. චේතනාව තුළින් යම් තැනකට යොමු කරනවා. අන්න ස්පර්ශය ඊළඟට මෙනෙහි කිරීම අගට තියෙනවා. ඉතින් මේ වේදනාව නාම ධර්ම අතර මුලට ගන්න හේතුවක් බොහෝ දෙනා ප්‍රශ්න කරනවා. ඒ වෙනුවට අපි අර කිව්ව සමහර අවස්ථාවල ඒ පැරණි විදියට ධර්ම තෝරණායි කරන්නේ පස්සේ ඉස්සරහට දානවා කියලා. මොකද පස්සේ මුලට නොදැන්නේ. මේක සාරියුත් සාන්හන්සේට වැරදිලාද බුදුරජාණන් වහන්සේට වැරදිලාද නැහැ පින්නතුනි. විඥානේ ඔන්න විඥානය ගැන යමක් කියන්න යන මේ අවස්ථාවේ විඥානය ඒකත් සාරිපුත්ත සාන්හන්සේ එක් අවස්ථාවක පොත් බලන පින්නතුන්ට බලා ගන්න පුළුවන් මහා වේදාල සූත්‍රයේ ඒ මහා කොටික් සාන්හන්සේ සාරිපුත්ත හාමුදුරන්ගෙන් නොදන්නවා වගේ අහනවා අපි සඳහා විඥානං කියලා කියන ඇත්ත මොකද්ද මේ විඥාන කියලා කියන්නේ? එතකොට සාරිපුත්ත සාන්හන්සේ කියන විඥානාති ඉතිකෝ ආවසේ වෙන කර දැනගන්නවා වෙන කර දැනගන්නවා කියන අර්ථයෙන් විඥානය කියලා කියන්නේ. ඊළඟට සාරිපුත්ත සාන්හන්සේම පෙන්වුම් කරනවා විඥානය මගින් කෙරෙන මූලිකම වෙන් කිරීම. ඔන්න හොඳට අහගන්න. මොකද්ද මූලිකම වෙන් කිරීම? සුඛාන්ති විඥානාති, දුක්ඛාන්ති විඥානාති, අදුක්ඛම සුඛාන්ති විඥානාති. එතකොට මේ විඥානයේ පළවෙනි කෘත්‍යය
වේදනාව. එතෙන්දි තමයි අවදි වෙන්නේ. ගස් කොළන් වලට නෑනේ වේදනාව. හිතලා බලන්න. රබර් ගහට ගිරියාවට ඒක අඬන්නේ නෑ. ඒ වගේ විඥානයේ මූලිකම කෘත්‍යය තමයි වේදනාව. වේදනාව තුලින් ඔය ආත්මය අවදි වෙන්නේ. ඒකත් බොහෝ අවස්ථාවල පෙන්වලා තියෙනවා. ආනන්ද හාමුදුරන්ගේ බුදුරජාණන් වහන්සේ අහන යම් තැනක වේදනාවක් කිසිම ආකාරයකින් නැත්නම් එතන ආත්මය කියන හැඟීමක් තියනවද නැද්ද? ඔන්න එතකොට ඔන්න ඕකයි හේතුව. අර පස්සේ ඉස්සරහට දානවා වෙනුවට වේදනාව ඉස්සරහට දාලා තියෙන්නේ මොකද? විඥානයේ මූලිකම කෘත්‍යය සැප දුක් නොදුක් නොසුබ කියන ඒ තුන් සත්‍යය වෙන් කර දැන ගැනීමයි. දැන් මේ ඉඳගෙන ඉන්න අවස්ථාවේ අනිත් පැත්තට හැරෙන්නේ මොකද? අර වේදනාව නිසා. අන්නේ හැම එකක්ම ඔය වේදනාව තමයි. ඒක තමයි මේ වේදනාවනෝ සංඥාවක් දෙනවා. දැන් හිතේ ඇති මෙතන ටිකක් අමාරුයි හැරෙමු කියලා ඉතින් සංඥාව දෙනවා. ඊළාට ඉතින් චේතනාවක් කියන බණ ඇහුවට කමන්නේ ටිකක් හැරෙන්න ඕ. චේතනා ඊළාට ඉතින් ඊළඟට හිත යන්නේ කොතෙන්ද කියන එක මම කිව්වොත් වරදලා තේරුම් ගන්න පස්සේ. ඊළඟට ඒකට මානසිකාරයේ දිලා යන්න. එතකොට ඔන්න නාම ධර්ම තේරුම් ගත්තා නේද? ඔන්න ඊළඟට රූපය කියන්නේ මොකද්ද? ඒක එතනක් පටලවා ගන්න. රූපය කියලා කියන්නේ පින්නතුනේ සතර මහා භූතයින් ආශ්‍රයෙන් උපාදාන කියන වචනේ වෙන පැත්තකට හරවගෙන. සත්තාරක මහා භූත සතර මහා භූත ධර්මයන් අඳුනගන්න බැරි භූතයෝ හතර දෙනෙක් වගේ. අඳුනගන්නේ නාම ධර්ම තුලින්. ඒක තමයි ඒ රූප මහා භූත ධර්මයන් ආශ්‍රයෙන් ඇති කරගන්න රූප සංඥාව කියලා හිතාගන්න. මේ කියන අර විද්‍යාඥයෝ හිතාගෙන යන භෞතික දෙයක් නෙවෙයි මෙතන කියන්නේ. ඒ ටික තේරුම් ගන්න අපි බොහෝ අවස්ථාවල වචන යෙදුවා. නාම රූපෙහි නාමය නාම ස්වરૂපය. නාම රූපෙහි රූපය නාම මාත්‍ර රූපය. හොඳට හිතට කාවද්ද ගන්න. නාම රූපෙහි නාමයේ නාම ස්වરૂපය කියලා කිව්වේ ඔය අපි ලෝකයා දෙන ඔරලෝසුවේ පුටුවේ කියන ඒ විදිය නම් නෙවෙයි. නාමක ස්වરૂපය මුල් ස්වરૂපය විතරයි. මුල් ප්‍රාථමික ස්වરૂපය මොකද්ද? අර අන්ධය අඳුන ගන්න වගේ වේදනාව නිසා සංඥාව ඔය ආදී වශයෙන් දැන් කිව්වනේ. ඊළඟට නාම රූපේන රූපය අපි කිව්වා නාම මාත්‍ර රූපයක් කිව්වේ. ඒකත් අර විදියට වෙන් කළා හිතාගෙන තියෙන ලෝකේ තියෙන දෙයක් හැටියට නෙවෙයි. මේ නාම ධර්ම ආශ්‍රයෙන් දැන් දන්නවනේ පඨවි ඒ තද ගතිය බුරුල් ගතිය අනුව පඨවි අඳුනගන්නේ. ඊළඟට උණුසුම් ගතිය සිසිල් ගතිය ඔය ආදී වශයෙන් මේ මහා බුදු ධර්මයන් අඳුනගන්නේ නාම වලින්. ඒක නිසා ඒක ඇත්ත වශයෙන් රූප සංඥාවක් පමණයි. ඒක නිසා ඒකයි අපි කිව්වේ නාම මාත්‍ර රූපයක්. ඉතින් මේ නාම රූප කියන වචනේ හරියට තේරුම් ගත්තා නම් ඒක තේරුම් ගන්න ඕනේ අන්න අර විඥානයේ වැටෙන පිළිඹුවක් පමණයි. දැන් හිතලා බලන්න මේ අපිට ඇහැට වැටෙන දේ. දැන් කැමරාව පටන් ගත්තෙත් මේ ඇහි බබාගේ ඉන්නේ. ඇහි වැටෙනෝනේ ඡායාවක්. එතකොට ඇහි බබාගේ වැටෙන ඡායාවම තමයි අපි මේ මොලේ එක මේ කළා මේ අන්න අරක අපිට ලස්සනට පේනවා කියන්නේ. ඒක තමයි බුදුරජාණන් වහන්සේ සංඥා මිනිගුවක් කිව්වේ. අතන ලස්සනට පේන්නේ ඒක එතන තියෙන නිසා නෙවෙයිනේ. ඒක මේ ඇහැ ප්‍රත්‍ය කරගෙන මේ ඇහි යම් කිසි ස්වභාවයක් නිසා කළු පහ කන්න පොළ පාට කන්න අඩි දාලා තියෙනවා නම් ඒ විදිහට පේනවා. අන්න ඒ විදිහට එතකොට මේවා හේතු ප්‍රත්‍ය සම්බන්ධතාව අර නාම රූපයත් විඥානයත් යන ඒක අපි බොහෝ විට ඒ වචනයක් කියදුවා විශේෂ වචනයක්. අපේ වචනයක් නෙවෙයි අතීතයේ ධර්මයේ සඳහන් වෙන දේතාව කියලා. දෙකක් අතරේ පැවැත්ම තියෙනවා. ඒ දෙකක් අතරේ පැවැත්ම තමයි වටේ නමින් හඳුන්වලා තියෙන්නේ. ඒ හරි අපි යථා කාලේ අපි වෙන විදියට විස්තර කරනවා. දැන් වෙනද වටේ වගේ වෙනද වටයක් ඒ ගැන හිතනකොට මේ තුනතුන් දන්නවනේ. සතයුමයි ඉල්ලුමයි අතරේ තමයි මිල ගණන තියෙන්නේ. ඒ වගේ මුළු මහත් ලෝකෙම තියෙන්නේ ඔන්න ඔය විඥානයක් නාම රූපයක් අතර කෙරෙන වටය. මුළු මහත් හැම ලෝකයක් ගැන හිතලා බලන්න. මම කෙටියෙන් හිතන ඉඳලා යන්නේ. මොකද මේවා අපි වෙන තැන්වල කියලා කියනවා. හිතන්න සිනමා ලෝකය ගැන. එහෙම නැත්නම් ওই දැන් තියෙන අනිත් ඔය ලෝක හදාගෙන තියෙන ක්‍රීඩා ලෝකයේ තියෙනවා. ක්‍රිකට් ලෝකයේ ඉස්සෙල්ලා හිතමු ක්‍රිකට් ලෝකය ගැන. එතකොට ක්‍රිකට් ලෝකයේ මොකද්ද වෙන්නේ? අර අහිංසක ඒ පිට්ටයි බෝලයි ආදී දේවල් වලට කන ගැන්වෙන්නේ පීල් දෙකක් බෙදුනහම නේද? ඒකකොට මුළු අර නීති රීති තුලින් ඒවා තමයි නාම ධර්ම. ඒවා වෙලාවට ජය පරාජය පිළිබඳ හැඟීම්. ඒක නිසා අන්න ක්‍රිකට් ලෝකය තියෙන්නේ අර මුලාව තුලයි. අපි දෙපිලක් වෙමු කියලා. එතන ඉඳලා ක්‍රිකට් ක්‍රීඩාව. එතකොට ක්‍රිකට් ලෝකයේ එහෙම. ඊළඟට සිනමා ලෝකය ගැන හිතන්න. සිනමා ලෝකයේ ඒ අස්තිල වූ තිරය වැටෙන දෙයයි ප්‍රේක්ෂකයාට අතර තමයි ඒ ලෝකය යන්නේ. ඒකට අවිද්‍යාව අන්ධකාරය උපකාර වෙනවා. දැන් අතෙන්දි ක්‍රිකට් ක්‍රීඩාවේදී අමතක කරගන්නවා තමන්ගේ සහෝදරකම් යාළුකම් ඔක්කොම අමතක කරලා ඔන්න දෙපිලක් වුණා. එතෙන්දී අර යාළුකම් නෑ. ඒකේ ඒ මුලාව තමයි අවිද්‍යාව එතන. ඒ අවිද්‍යාව තුලින් කරන සංස්කාර තමයි ඒක කාය සංස්කාර වෙන්න පුළුවන්. දැන් හිතා ගන්න ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ කාය සංස්කාර, වචී සංස්කාර, මනෝ සංස්කාර ඒවා තුලින් නේද ඔය ක්‍රිකට් ක්‍රීඩාවක් තියෙන්නේ මේ මිනිස්සු මුලා වෙලා දින නසා ගන්න. ඔය ක්‍රිකට් ලෝකයක් හදාගෙන
අන්තිම මහා මුලාවක් මේක බලනකොට කල්පනා කරලා බලනකොට තමන්ම හදාගත්තු මේ එකක් තුල මේ තිරීති තුල ඒවා අන්න ඒ වගේම තමයි සිනමා ලෝකයක්. ඒකෝට තමන් හඳුන්න කට්ටිය වෙන්න පුළුවන් රඟපාන්නේ. නමුත් අර අන්ධකාරය ඇවිල්ලා මම බොහෝ දෙනාගෙන් අහන ප්‍රශ්නයක්. චිත්‍රපටියේ රස විඳින වෙලාවට ඩිංගකටවත් මේ හිතනවාද මේ මම මේ රස විඳින්නේ මේ අන්ධකාරයට පින් සිද්ධ වෙන්න කියලා නැහැ. ඒ වෙලාවට අන්ධකාරය මතකයි. මොකද අන්ධකාර පසුබිමේ තමයි චිත්‍රපටියක් ක්‍රියාත්මක වෙන්නේ. අර අවිද්‍යාව අන්ධකාරය තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඔය සමන චිත්‍ර උපමා බොහෝ දෙනා මගේ උපමාවක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ කියපු උපමාව මම ඒක වඩා සවිස්තරව පෙන්වන්න කළා තියෙනවා. ඒකකොට ඒ චලනචිත්‍ර ලෝකයේ එහෙම ඒ සිනමා ලෝකයේ ඒ අවිද්‍යා අන්ධකාර තුල ඒ සංස්කරණයක් කරන ඒ ප්‍රේක්ෂකයා තුල ඒක තුල තමයි ඔක්කොම මේ සැප දුක් ආදී විඳින තියෙන්නේ. එතකොට ඔන්න ඒ කිව්වේ දැන් මේ විදිහට ඕනතරම් ලෝක හදා ගන්න පුළුවන් මේ පින්නතුන්ට. ඒ පත්තරේ පෙරලා බලනකොට එක් එක් ලෝකයක් වෙන්න පුළුවන් එකපත්. ඒකට අදාළ අර කියාපු නාම ධර්ම රූප ධර්ම තියෙනවා. ඕක තුලයි මේ ජීවිත මායාව යන්නේ. එතකොට මේ මායාවේ තවත් පැත්තක් වටිනා පැත්තක් හෙලි කරන්න අපි ගන්න උපමාව දාන් ඇදිලා. දාන් පිට. මේ ඉදිරියට මම කියන්න යන ටික ඇත්ත වශයෙන් මේක මම ඒ මූලික ඉංගිය මම ලබා ගත්තේ දැන් මේ පින්නතුන් සමහරව අහලා ඇති මේ මහායාන බුද්ධ ආගමේ පැතිරලා යාමෙත් ඒ තර්ක විතර්ක ඔස්සේ ගිහිල්ලා සීමාන්තික යනවා දැකලා එක් පක්ෂයක් ධ්‍යාන විදර්ශනා ආදී අවධාරණය කරලා ඒ බුද්ධ ආගමේ ඉඳන් මේ පින්නතුන් අහලා ඇති සෙන් බුද්ධ ආගම කියලා කියනවා. සෙන්. ඔය සෙන් බුද්ධ ආගමේ ආචාර්යවරු මහා පුදුම කට්ටියක්. ඒ ගුරුවරු සමහර විට ගෝලයන් හික්මවන්නේ ප්‍රහේලිකාදී විසඳන්න බැරි ප්‍රහේලිකාදී. අන්තිමට මේ ප්‍රහේලිකාව තුලින් මේ අයට ධර්ම අවබෝධය ලැබුණා කියලා ඒ අය කියනවා. ඒ ධර්ම අවබෝධය අපි සෝවාන් කියන වගේ ඒගොල්ලෝ හඳුන්වන්නේ සටෝරි. ඔන්න දැන් පසුබිම දුන්නා. ඔන්න ඊළඟට කියනවා යම් කිසි කතාන්තරයක්. ඒක සත්‍ය දෙයක් හෝ ඒවා යමක් ඉගෙන ගන්න පුළුවන්. මෙහෙමයි කතාව. ඒ එක්තරා සෙන් ආචාර්යවරයෙක් ඉන්නවා කිව්වොත් කරන විදිය. හරි සරයි. ගෝලියෝ බොහොම සරින් හික්මවන්නේ. ඒ ගෝලියෝ දෙන්නෙකුට පැවරුව එක දවසක් දා පරදින්නේ නැතුව දාම් අදින්න කියලා දෙන්නෙකුට. ඒ ගෝලියෝ දෙන්නට ඒ මං කියවපු කතාවේ නම් නැහැ මම දෙනවා දැන් නම් දෙකක් සිංහල නම් දෙකක්. එක්කෙනෙක් අජිත් අනිත් එක්කෙනා සුමිත්. එතකොට මේ සෙන් ගුරුවරයාගේ ගෝලියෝ දෙන්න එක්කෙනෙක් මතක තියාගන්න අජිත් අනිත් එක්කෙනා සුමිත්. එතකොට මේ අජිත්යි සුමිත්යි පවරනවා ගුරුවරයා පරදින්න නැතුව දාන් අදින්න ඕන පෙරදුන කෙනාගේ මොකද වෙන්නේ කඩුවකුත් අරගෙන මේ ඉන්නේ බෙල්ල කපන එතන සෙන්න ඉතින් ගෝලියෝ දෙන්න දන්නවා කිව්වොත් කරන බව මේ ගුරුවරයා ඉතින් මර බියේ අදිනවා අජිත්ුයි සුමිතුයි මේ දාන් ඇදිලා පටන් ගත්තා ගුරුවරයා කඩුව අමෝරාගෙන ඉන්නවා ඔහොම ක්‍රීඩාවේ යන අතරේ අජිත් කවදාවත් පෙරදුණු කෙනෙක් නෙවෙයි සුමිත් හොඳ මිත්‍රයෙක් ඉතින් ඔන්න මම මේ නම් දාන්නේ මේක අර්ථවත් කරන්න මේ මුල් කතාවේ නෑ ඒකට අජිත් ඊළඟට බොහොම පහසුවෙන්ම ඔන්න දැන් දිනන තැනට එනවා. තව ඉත්තන් දෙන්නෙක් ඇද්ද හැටියේ අජිත් දිනනවා. මේ අවස්ථාවේ දැක්කා තමන්ගේ යාළුවා සුමිත් මරණ භයෙන් ත්‍රස්ත වෙලා හරිම කනගාටු දායක තත්වයක දැන් හීන්දාඩිය දාලා හොඳටම බය වෙලා ඉන්නවා. දැක්ක හැටියේ අජිත් කනගාටු වුණා. මේ මගේ යාළුවා සුමිත් දැන් ඉතින් මැරෙනව නේද ගුරුවරයා මම මගේ ජීවිත පරිත්‍යාග කරනවා කියලා අජිත් කරේ මොකද්ද? පරදින විදියට විත්තා බොරු ඇවිල්ලක් ඇද්දා. බොරු ඇවිල්ලක් ඇද්දා. ඔන්න දැන් ඊළඟ ඇවිල්ල තුලින් වෙන්නේ. ඔන්න හිතා ගන්න මේ පිනතුන උණුසුම අවස්ථාවකට එන්නේ. මේ වෙනින්කට නිශ්චය කරන්න ප්‍රශ්නයක් නේ ඉන්නේ. දැන් ඊළඟ සැරේ ඉත්ත ඇද්ද හැටියේ අර දිනන්න ගිය අජිත් පරදිනවා. පරදින්න ගිය සුමිත් දිනනවා. අර දිනන්න ගිය කවදාවත් පෙරදුන්නේ නැති අජිත්ගේ බෙල්ල කපනවා ගුරුවරයා. ඒක ඔළුව පලන. දැන් මොකද්ද ගුරුවරයා කරන්නේ? මොකද්ද ගුරුවරයා කරන්නේ? මෙන්න මේකයි ගුරුවරයා කරේ. ඒක මහා පුදුම දෙයක් එතන තියෙන සිද්ධ වෙන්නේ. ගුරුවරයා පහතට නැමිලා අර දාම්පෙතේ ඉත් ඔක්කොම විසිරු හැරියා. ක්‍රීඩාව ඉවරයි. ජය පරාජය නැතුව ක්‍රීඩාව ඉවරයි. හැබැයි මේ පින්නතුන් හිතන්න පුළුවන් ජය පරාජය නැති වුණා කියලා. නැහැ. අජිත් දිනුවා සුමිතුත් දිනුවා. ඔන්න එතන ඉඳලා දෙමින් පැත්තක් යන්නේ. කොහොමද දින්නේ? ඒ කතාව අවසාන වෙන්නේ ඒ දෙන්නම සතෝරි කියලා කියන ධර්මාවබෝධය ලැබුවා. සෝවාන් වුණා. ඇත්ත වශයෙන් සෝවාන් වුණා නම් කොහොමද උනේ කියන එක ඔන්න එතන ඉඳලා අපේ විවරණය තියෙන්නේ. ඒ කියන ධර්මාවබෝධය ඇති වුණේ කොහොමද? අර විසිරු ඇරියට පස්සේ අජිත් කවදාවත් පරිදුනේ නැති අජිත් තමන්ගේ ජීවිතය පරිත්‍යාග කරා සුමිත් වෙනවා.
ඊටාම හොඳ මිත්‍රයෙක් වෙන සුමිත් ද්වේෂයෙන් තොරව තමන්ගේ ජීවිත පරිත්‍යාග කරලා දැන් ඉතින් මම පරදෙනවා කමන්නේ මගේ යාළුවා දෙන්නවා කියලා. ඒකට දෙන්නම අතහැරලා ඉවරයි. මේ දාම්පෙත තමයි ලෝකේ. ඒ දෙන්නගේ ලෝකයේ දාම්පෙතයි. දාම්පෙතේ ඉන්න ඉත්තන් ඇත්තන් වෙලා. දාම්පෙතේ ඉන්න ඉත්තන් ඇත්තන් වෙලා. එතකොට ඒ දාම්පෙතයි මේ දෙන්නගේ ලෝකය. එතකොට මේක භවයක්. දාම්පෙත භවයට හේතුව මොකද? උපාදානියනේ. උපාදානියනේ දෙන්නම ජය පරාජය බලාපොරොත්තු වෙන්නේ මේක අදින්නේ. ඔන්න උපාදානය. එතකොට දැන් මේ ආයත අවබෝධය ආව හැටි කොහොමද අපි හිතලා ඇත්ත මේක වුණා නම් එතකොට එක පැත්තකින් සුමිත් බය නිසා දැන් ඉතින් මැරෙන එක කොහොමත් මැරෙන්න ඕන කියලා ඒ ජීවිතය අතහැරියා, ජීවිත ආසාව අතහැරියා. එතන ඒ අතහැරීම සම්පූර්ණයි. අජිත් තමන්ට ඒ තියෙන ජයග්‍රහණයත් එක්කම යාළුවන්ගේ ජීවිත පරිත්‍යාග කළා. එතන අතහැරීම සම්පූර්ණයි. නමුත් අන්තිමට උනේ මොකක්ද? කවුරුවත් කාටවත් මැරෙන්න උනේ නැහැ. මරණයටයි මැරෙන්න උනේ. මොකද මේ දෙන්නම අර සෝවාන් ඵලයෙන් අමෘත අවබෝධය ලැබුණා නම් ඒ කාරණේ ඇත්තනම් කොහොමද ඒක උනේ? අර පීඩාව විසිරුව හැරිහම් මෙයාට තේරුණා. මේක මුලාවක්, මහා මායාවක්. හීනෙන් අවදි වුණා වගේ මෙච්චර මේ දාඩි හලාගෙන මේ කරමු මේ පෙත ලෝකයක් කරගත්තු නිසා නේද? මේ ඉත්තන්ට තැනක් දුන්න නිසා නේද? එතකොට අර ජය පරාජය නැතුව අර පීඩාව කර ඒ ගුරුවරයා කලේ අන්න අර මහා බුදුමන්දමින් අර දෙනාට ධර්ම අවබෝධය ලැබුවා. ක්ෂණික ධර්ම අවබෝධය. ඒක කෙනෙක් හිතන්න පුළුවන් මේ සෙන් බුද්ධ ආගමේ විතරේ තියෙන කියලා. දැන් ඔන්න මම පින්නතුනේ කියනවා මේ පින්නතුන්ට ඔයිට කලින් අපි මතක් කරපු ධර්ම කතාව මේ කොටිකුත් අහලා ඇති. නමුත් ඒකේ ගැඹුර හිතලා නැහැ. උග්ගසේන නටපුත්‍රය පිළිබඳ කතාව මම කෙටියෙන් මතක් කරනවා. ධම්මපදයේ තියෙනවා දාථාවක් සංහාවගේ උග්ගසේන කියලා නාට්‍ය. ඒ කියන්නේ උණ ගහ උඩ සර්කස් දක්වන විදිහේ හැටරියන් මහ පුදුම කෙනෙක් කියේ. සිටු පුත්‍රයෙක් කොයිතරම් දක්ෂද කියොත් අහස කරනම් ගහලා හැටරියන් උඩ උණ ගහක් උඩ සමබරව හිටියා. ওই අවස්ථාවේ මුගලන් මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ එතෙන්ට ඇවිල්ලා මුගලන් මහරහතන් වහන්සේ අභියෝග කළා. එතකොට ඊළඟට පස්සේ ඔන්න බුදුරජාණන් වහන්සේ ගාථාවක් දේශනා කළා. මොකක්ද මේ ගාථාව? අර එතකොට ටිකක් හිතන්නේ සමබරව ඉන්නේ නටපුත්‍රයාට බුදුරජාණන් වහන්සේ කළ අභියෝගය මොකක්ද? අර ආචාර්යවරු කළ එකක් වගේ තමයි. මුංචපුරි මුංචපච්චතෝ මධ්‍යේ මුංච භවස්ස පාරගු සබ්බත් විමුක්ත මානසෝ නකුණ ජාති ජහන් ඉති. ඒක අපි සිංහලට නගලා තියෙන මේ විදිහට මේ කෙනෙකුන් කියවලත් ඇති. මුංචපුරේ පෙරපසුව අතහරුව පෙරපසුව හරදමව මැදද අතහැරදමව මුංචපුරේ මුංචපච්චතෝ පෙරපසුව හැරදමව මැදද අතහැරදමව භවයේ එතරටම යව හැම තැනින් විමුක්තිත ඇතිව යලි උපතකට දිරුමකටපත් නොවේව. ඔන්නේ අදහස එතන තියෙන. ඒ කියන්නේ අර එතකොට නටපුත්‍රයා අර සමබර වෙන අවස්ථාවේ මෙතන පෙරපසුව කියලා කිව්වේ අතීතයක් අනාගතයක්. බැලු බැලමට හිතෙන්නේ දැන් කොහොමද පෙරපසුව අතහැරලා නෙන්නේ මැදත් අතහරින්නේ කියන. මැද අතහැරියක් නැතනවනේ. නමුත් ඒක දැනගත්තා මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ අර සෙන් ආචාර්යවරු වගේ මෙතන ගැඹුරු දෙයක් තියෙන්නේ. ඒක තේරුම් අරගෙන තමයි එතකොට පෙරපසුව ඒ සමාධිමත් හිත කොයිතරම් සමවරව ඉන්න හැටරියන් උණ ගහක් උඩ ඉන්න කොච්චර සමාධියක් තියෙනවද? ඒ සමාධිමත් හිතට අන්න බුදුරජාණන් වහන්සේ අර විදියටම හරි තීනු විදියේ විදර්ශනාත්මක පණිවිඩයක් දුන්නා. පෙර අතීතයයි අනාගතයයි පිළිබඳ කතන්තරේනේ අපි කලින් කිව්වේ කාංකා ලෝකයා තුල තියෙන්නේ මම ඉන්නවද ඇති වුණාද අතීතයේ කතන්තර. දැන් මම කතාවක් මොකක්වත් නැහැ. අර උග්ගසේනට පුත්‍රයාට තේරෙන්නේ නැති. දැන් එතකොට ඒ සමාධිමත් හිතට ඒ විදර්ශනාව දිනු කරගෙන ඉන්නේ නැති. පෙරපසුව කියලා කිව්වේ අතීතයත් අතහරින්න, අනාගතයත් අතහරින්න, වර්තමානයත් අතහරින්න. ගැඹුරුම තැන තමයි වර්තමානය අතහැරීම. ඒක හරියට අර උණ ගහ ඉන්න කෙනා ඒ ඉඳගෙන හිටගෙන හිටිතන වගේ. නමුත් මේ ධර්මාභෝධය තුලින් පොතපතේ තියෙන හැටියට උග්ගසේන නටපුත්‍රයා රහත් කියලා දැන් ඒ උණ ගහෙන් බහැලා බුදුරජාණන් වහන්සේට මැන්දා කියලා. අන්නේ බඳු අවස්ථාවල බුදුරජාණන් වහන්සේ ඔය කියාපු සියුම් මන්දමේ විදර්ශනාත්මක කමඨානයක් ඒ ඊට නිසි කෙනෙකුට දීම තුලින් මොකද මෙතන තියෙන අර කියාපු ද්වේතාවම තමයි. ද්වේතා දෙකක්. අතීතය අනාගත අතර දෙකක්. අර ජය පරාජය අතර දෙකක්. දැන් අර ජය පරාජය ගැන කතාවට අදාළ ලස්සන ගාථාවක් ධම්මපදයේ තියෙනවා සුඛවග්ගයේ. දැන් අර දෙන්න ජය ලබා ගන්න නී අර තරංගයේ කරේ. එතකොට ඒක තුල තියෙන ඒ ඔක්කොම දුක් සම්භාරය මේ දෙන්න තේරුම් ගත්තා, ප්‍රත්‍යක්ෂ කරගත්තා. උපාදානය නිසා මේ ඔක්කොම ජාති ජරා මරණය ඔක්කොම ඇති වෙන්නේ කියන එක ඒක තේරුම් ගත්තා. ඉතින් අන්න ඒ කාරණයට අදාළව
ධම්මපදයේ ලස්සන ගාථාවක් තියෙනවා. ජයං වේරං පසවති දුක්ඛං සීති පරාජිතෝ උපසන්තෝ සුඛං සේති හිත්වා ජය පරාජය. ජයං වේරං පසවති ජය වෛරය බිහි කරනවා, ජය වෛරය ප්‍රසූත කරනවා, ඇති කරනවා. දුක්ඛං සේති පරාජිතෝ පරාජිතයා දුකසේ හොවිනව නිදා ගන්නවා. උපසන්තෝ සුඛං සේති ශාන්ත පුද්ගලයා සුවසේ නිදනවා. හිත්වා ජය පරාජය. ජයයි පරාජය දෙක නැත. ජයයි පරාජය දෙක නැත. අන්න එක තමයි අවසානයේ අර කට්ටිය තේරුම් ගත්තේ මේ ජය පරාජය කියන මේ දෙතාව තියෙන්නේ අවිද්‍යාව මුල් කරගෙනයි. අර ක්‍රිකට් ක්‍රීඩාවේ ජයග්‍රහණය වගේ කී දෙනෙක් පිස්සු වැටෙන්නේ නැද්ද? ඔය ක්‍රිකට් පිස්සුකාරීන් අනිත්‍යවත් එහෙමයි සිනමා පිස්සුවක් ඊළඟට ටෙලි නාට්‍ය පිස්සුවක් ඔය විදිහට ඔක්කොම ඉතින් ඇත්ත වශයෙන්ම ඒකයි බුදුරජාණන් වහන්සේ කිව්වේ ලෝකයා උන්මත්තකයි කියලා. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා. පුතග්ජනයා සබ්බේ පුතුජන උම්මත්තකා කියලා. අපි ඒකට කැමති නැහැ එහෙම කියනවට. අන්න අරකයි හේතුව. ගොටේ අවිද්‍යාව තුල අමතක වෙනවා. සිනමා ලෝකයේ අර අන්ධකාරය තුල ඒ ඇති කරගත්තා වගේ ක්‍රීඩා ලෝකයේ තුල පිල් වලට ආවඩන කට්ටියක්, පිල් වලට බෙදුණු කට්ටියක් ඊළඟට ලෝකයක් හදාගෙන ඕක තුල තමයි ඔක්කොම වෛර, ක්‍රෝධ ඒවා තියෙන්නේ. එතකොට මෙන්න මේ පින්වතුන් කල්පනා කරනවා මේ පටිච්චසමුප්පාද ධර්මය නිකන් පොතේ ගුරාගේ කොටසක් හැටියට හිතලා අටපාඩම් කරගෙන අනුලෝම පරිලෝම කීම නෙවෙයි මේක තුල තියෙන ගැඹුරු අර්ථය. අන්න අර කියාපු අර අවිජ්ජාව නිසා සංස්කාර ඇති වෙනවා කියන එක තේරුම් ගන්නවා. සංස්කාර කියන වචනේම තියෙනවා රැවටිලි ස්වභාවය. සකස් කරනවා කියලා කියනවා. සකස් කරනවා. අපි ඒකට සමහර විට යොදනවා සැරසීම්, අරැඳීම් කියන අර්ථය තියෙන සංස්කාර. ඒවා කයිනුත් කරනවා, වචනේත් කියනවා, මනසෙත් කරනවා. නාට්‍යයේත් එහෙමයි, ක්‍රිකට් ක්‍රීඩාවෙත් එහෙමයි, අනිත් ඒවාත් එහෙමයි. එතකොට අන්නේ සංස්කාර තුලින් තමයි විඥාන මායාවට අනිත් පැත්තෙන් තියෙන්නේ අන්න අර කියපු නාම රූප ධර්ම. වේදනා, සංඥා, චේතනා, පස්ස මනසිකාර. ඊළඟට අර රූපය ආශ්‍රයෙන් ගත්තු අර ඉත්තන් වගේ දැන් බලන්න අර ඉත්තන් නැත්තන් උනනේ. ඒත් වටේ ආපෝ තේජෝ වායෝ. අර කොහෙවත් නැති මේ ඉත්තෝ වගේ. නමුත් ඒක ඇත්තන් උනනේ. ඒ අන්න අර කියපු මහා භූත ධර්ම ආශ්‍රයෙන් ගත්තු රූපයයි. ඒවට රූප සංඥා. ඔය නාම රූපයක් විඥානයත් අතරයි පටිච්චසමුපාදයේ ගැඹුරුම තැන තියෙන්නේ. ඒකට තමයි දියසුලිය කියලා කියන්නේ. ඔය දියසුලිය ගැන අපට පණ තිබුණොත්, මේ අයට පින තිබුණොත් සමහර විට තව ටිකක් සවිස්තරව ඊළඟ සැරේ අහන්න ලැබෙයි. දැන් මෙන්න මේ තරමින් තේරුම් ගන්න. එතකොට පටිච්චසමුපාද ධර්මය කියලා කියන්නේ ඔය මේ කාලේ බොහෝ දෙනා තෝරන ආකාරයට අර 12 අවිද්‍යා සංඛාරයක පැත්තකට දාලා ඊළඟට උපාදාය භව ජාති ජරා මොය අනිත් පැත්තට දාලා මම ওই විදිහට තෝරන තේරිල්ලක් නෙවෙයි ඒ ක්ෂණිකවම අර අවිද්‍යාව නැති වෙනත් එක්කම සංස්කාර නැති වෙනවා සංස්කාර නැති වෙනත් එක්කම විඥානය කිංකා බහිනවා වගේ දෙයක් විඥානය නැති වෙනවා කියනකොට මරණවයි කියලා කෙනෙක් හිතන්නේ මරණ එකක් නෙවෙයි ඒ කියේ සංකත විඥානය නැති වෙනවා ඒ කියේ තමයි අපි අර කිව්වේ අනිදස්සන විඥාන ආදී වශයෙන් ওই යට ධර්මයේ යට වෙලා තිබුණු පැත්ත ඒ කියන්නේ නාම රූපයෙන් මිදුණු විඥානයක් තියෙනවා. ඒක කියන්නේ විඥාන සංසිඳීමක්. ඉතින් මේ රහතන් වහන්සේලා මොකද විඥානය තුලයි ලෝකයක් පටු වෙලා බැඳිලා ඉන්නේ. මේ විඥානය කියන කය ආකාරයයි. ඇහෙන් දකින ලෝකේ, කනෙන් අහන ලෝකේ, එහෙම ගත්තොත් බුදුරජාණන්සේ ලෝකේ දක්වලා තියෙන මේ සලආයතන ආශ්‍රේ. සලආයතන ලෝකයයි ලෝකේ ඇත්ත වශයෙන්ම. ඔය දැන් විද්‍යාඥයෝ දක්වන ලෝකේ නෙවෙයි ඒගොල්ලන්ට දැන් තේරිගෙන ඇවිල්ලා. ඇහෙන් දකින ලෝකේ, කනෙන් දකින ලෝකේ ආදී වශයෙන් අන්තිමට හිතෙන් මවන ලෝකේ. ඔය ඔකයි ලෝකය. ඒකට මේ ලෝකයේ ඇති උනේ මෙතන නම්. මතක තියාගන්න සලආයතනේ නාම රූපය ප්‍රත්‍ය කරනවා කියන්නේ. ඒකට විඥානයත් නාම රූපයත් අතර වෙච්ච අර බෙදීම, දෙබිඩිවීම. ඒකතාව දිගටම යනවා. ඒක අධ්‍යාත්මික බාහිර වශයෙන්. අස ආධ්‍යාත්මික ආයතනයයි, රූපය බාහිර ආයතනයයි දෙකම සමහර විට මහා බුදු ධර්ම වලින් හැදිලා තියෙනවා. නමුත් මේකට වැඩි තැන දෙනවා මේ සංඥානක කයේ තියෙන. ඊළඟට ඒක ඔස්සේ යන ඒ සංඥාව තමයි අර බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙන්නේ මිරිඟුවක් කියලා. මේ ඇහි බබා වගේ කනේ බෙරේට වැහෙන ශබ්ද තමයි අපි මේ සින්ද්‍රිය කියලා ගන්න. ඔය විදිහට අනිත් ඉන්ද්‍රියන ඒ අර ස්පර්ශ අවස්ථාවේ තියෙන සියුම් අනවබෝධය නිසා අන්න අර වේදනා සංඥා ආදී වශයෙන් ඔහොම කියලා ලෝකයා භවය කරකැවෙන කියලා බුදුරජාණන් වහන්සේ ලෝකයාට ප්‍රථම වරට පෙන්වා දුන්නා. ගොඩේ පෙන්වා දෙන්න කලින් උන්වහන්සේ මේක ලෝකයාට කොහොමද තේරුම් කරන්න දෙන්න කියලා වෙන්න ඕන හත් සතියක්ම ඒ කාලය තුල මේ පටිච්චසමුප්පාද ධර්මය අනුලෝම වශයෙන් පටිලෝම වශයෙන් අනුලෝම පටිලෝම වශයෙන් මෙනෙහි කරේ මේක ලෝකයාට මේ භාෂාවට දාලා පෙන්වන්න කරන්නේ කොහොමද කියන ඒ තරම් ගැඹුරු ධර්මයක්.
ඒ නිසා මේ පින්තුන් කල්පනා කරන්න ඕන මේවා මේ වචන හැටියට සල්කනන්නේ නැතුව තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන ඒ නවතින්නේ නැතුව මේ ධර්ම මාර්ගය යමින් මේකට යන මාර්ගයේ මේ පින්තුන් අවතීර්ණ වෙලා තියෙන්නේ ශීල සමාධි ප්‍රඥා ඒ හැර වෙන කිසිම ක්‍රමයක් නෑ මේ ධර්මයේ තේරුම් ගන්න. එතකොට අතීතයේ යම් තාකේ රහතන් වහන්සේලා ඇතුළු එහෙම නැත්නම් බෞද්ධ ගිහි පින්වතුන් හෝ වේවා ගිහි පින්වත්යන් හෝවා ධර්ම අවබෝධ කරා නම් ඒ සීල සමාධි ප්‍රඥා තුන අදත් එහෙමයි. ඒ නිසා මේ කොය හිතන විදියට ඔය වෙන ක්ෂණික විදියට කිව්වයි කියලා ඒ අරව අනියම් විදියට ලබන දෙයක් නෙවෙයි. අනෙක් කෙසේ හෝ වේවා එතකොට මෙන්න මේ ධර්මතාව වෙනයි ධර්මයේ නිදර්ශන වෙනයි කියලා තේරුම් ගන්න ඕනේ. මේ 12 ආකාර පරිසම්පාදයේ පෙන්වමින් ඒ සඳහා මේ පින්තුන් මේ දැන් ඉදිරියට කියාපු සතිපට්ඨාන භාවනාදී කරනකොට ඉබේටම තීරේවි මේවල් කියාපු අර අධ්‍යාත්ම බහිද්දා ඇතුළත පිටත ආදී පිළිබඳ බුදුරජාණන් වහන්සේ ඇතිවීම නැතිවීම ආදී මතු කළ දීලා තියෙන හැටි අන්න ඒවා තුලින් ඒ විදර්ශනාත්මක අවබෝධය අතීතයේ ලැබුවා ඇයට උගසේන වගේ ආයත බුදුරජාණන් වහන්සේ ක්ෂණිකව ලබා දුන්නා. නමුත් අපි හැමදෙනාටම මේ විදිහට අර ඉදී හැන්ත කටියට උපන්න කියලා හිතන්නේ නැතුව ඒ වෙනුවෙන් උත්සාහ කරන්න ඕන, වෙහෙස දරන්න ඕන. ශීලයෙන්ම පටන් ගෙන එතකොට අද දවසේ හොඳ ආරම්භයක් කරලා මේ පින්තුන් බොහෝ දෙනෙක් ඒ වටිනා ශීලයක් සමාදන් වුණා. ඊළඟට අපි හිතනවා බණ භාවනා කරන්න මේ කාලය තුල මේ අපේ දේශනාවත් මේ පින්තුන්ගේ බලාපොරොත්තු වෙන උත්තමාර්ථ වෙන අමා මහ නිවන ලබා ගැනීමට මේ දේශනාව විදර්ශනාත්මක වශයෙන් උපකාරවත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ දේශනාව තුළ අවිචේසිත අගනිතා දක්වා යම් සත්‍ය කෙනෙක් දේශනා ධර්ම ශ්‍රවණය ධර්ම දේශනාවේ කුසල අනුමෝදන් වීමට කියන්නේ අනුමෝදන් වීම තුලින් ප්‍රාර්ථනීය බෝධි කෙනෙකුම මහා මහණෙනි සැනසෙත්වා. මේ පින්තුන්ටත් මේ භවයේදීම මේ කල් නොයාම මේ උතුම් තත්ත්වයන් ලබා ගැනීමට මේ දේශනාව උපකාරවත් වේවා කියලා ප්‍රාර්ථනා කරන මේ ගාථා කියන එක්තාවතා චාම්හි සම්පතං සබ්බේ දේවාන් මොදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ දේවාන් විස්වා බුද්ධන්තු අමතං කන ආකාශට්ඨා බුම්මාඨා දේවානාගාමය පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං පාපාචට්ඨා බුම්මාඨා දේවානාගාමය පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං පාපාචට්ඨා බුම්මාඨා දේවානාගාමය පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දුක්ඛපත්තා දුක්ඛා භයපත්තා නිබ්බා සෝකප්පත්තා සෝකා සම්පේපානෝ දුක්ඛපත්තා දුක්ඛා භයපත්තා නිබ්බා සෝකප්පත්තා සෝකා සම්පේපානෝ දුක්ඛපත්තා දුක්ඛා භයපත්තා නිබ්බා සම්පේපානෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමා සතං සමාදමෝ යාව නිපාතත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමා සතං සමාදමෝ යාව නිපාතත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සතං සමාදමෝ යාව නිපාතත්‍ය සත්‍යතියෝ විරජ්ජන්තු සබ්බ රෝගෝ විනාශතු මාතේ භවස්සම්පරායෝ සුඛේ දීඝායුකෝ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා රොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා රොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝාන් භාවේන සදා රොත්ති භවන්තු තේ අභිවාදන සීලිස නිච්ඡං වද්ධාපචායිනෝ සත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පatti සග්ග සම්පatti නිමිති අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සම්චිතා. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මෙම ධර්මදේශනාව නොමිලයේ පින්වතුන් අතරට පත් කිරීම අපගේ